සුජීවත් වෙන මගේ ආදරණීය අම්මටත් මේ සියලු ආදරණීය අම්මලා තාත්තලා නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කරගෙන මීට වසර දෙකමාරකට පෙර මියගිය මගේ ආදරණීය තාත්තටත් ඔබ නමින් මියගිය ආදරණීය අම්මලා තාත්තලටත් පරිලෝකයෙන් සැප නිවන් සුව ප්‍රාර්ථනා කරගෙන ඒ වගේම මා මේ ධර්මාසනයේ තියන්න තරම් මාව ශක්තිමත් කළ සුනාම විපතින් අතුරුදහන් වන්නට යෙදුණු මගේ ගුරු දේවෝත්තම මහාචාර්ය මේකට පඤ්ඤාලෝක ලොකු හාමුදුරුවෝ ඇතුළු ගුරු හාමුදුරුවන් වහන්සේලාගේ සසර ගමන යහපත් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක ඒ වගේම මට මෙතෙන්ට එන්න උදව් කළ උපකාර කළ ආශිර්වාද කළ එසේ නොකළ හැම දිනාටමත් සනසිල්ලක්ම වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි දේශනාව ආරම්භ කරමු. එහෙමනම් නැවත සාදුනාදයක් පවත්වලා වංගහාර ජනපදයකි දඹදිවට එහි වැදි ගමක් පියවැද්දන් සිටි ආවට සතුන් මරා විකුණ තිබිය නැත පවට එනමුදුන් නැත කිසි දිනකදී නිවට වැදිනායකට හිටියේ එක දියණියකි රෝමත් කාමින් ඇය සිත්ගත් කලනියකි කටතරමක් සැරය එනම් අරුමයකි චාපාගේ නමයි ලස්සන තරුණියකි වැද්දන් හසුරුවන වැදි නායකයාට බිරිඳත් නැතිව දුව රැකගෙන හිටියාට නැහැ අඩුපාඩුවක් ගේ තුල කිසිදාට හරි ආදරේ ඕ දියණිය චාපාට පිනතුනේ මේක වැදි ගමක කතාවක්. ලංකාවේ වැදි ගම් තියෙනවානේ. දඹාන තියෙනවා, රතුගල තියෙනවා. තවත් ගමක් දෙකක් තියෙනවා. මේ ගමේ නම වංගහාර. බුදුහාමුදුරන්ගේ දවස මිගදාය කිට්ටුව කැලේ තමයි මේ වංගහාර වැදි ගම තිබුණේ. මේ කතාව මම උපුටා ගත්තේ තේරිගාථා සාහිත්‍යයෙන්. මා CD තැටියක් හැටියට නිර්මාණය කළා 2003 වසරේ. 2003 වසරේ වැදි ගමේ දියණිය කියලා මා අමාදහරේ යුගාසන ධර්ම දේශනාවට සහභාගී වුණු කාලේ අපි යුගාසන දේශනාවක් හැටියටත් දැන් කාලයකට ඉස්සර දැන් අවුරුදු 3කට විතර කලින් දේශනා කළා. මේ වංගහාර ගමේ නායකයාගේ බිරිඳ හිටි හැටියේ මිය ගියා. ඔවුන්ට හිටියේ එක දියණියක් පමණයි. ඇය දැන් ඉන්නේ තරුණ වයසේ. ඇය ලස්සනයි කටසැරයි. ලස්සනයි කටසැරයි. යාලේ ගුරුතීන් කරගනිමින් කාලය ගත වෙද්දී මේ කතාව වෙනස් අතකට යොමු කරන අපූරු අමුත් එක්කෙනා පින්නතුණි මේ වංගහාර වැදිගමට මෙන්න මේ වගේ කෙනෙක් තමයි එන්නේ. ආවාදීනක් නිරුවත් තාවසේකු ගමට නිගණ්ඨයේකි පොදුමයි වැද්දන් හැමට තරුණ තෙදවත්ය ගත ඇත හැඩ කමට උපකෝගේ නම ඕ ගැලපි නමට වැදිනායක දුටුවාමි උපකතිමි
කෙනෙක් නැවැද්දන් සිටින ගමේ තරුණය හරිම තෙදවත් එය හැදුණු කමී ඉරියව් හරිම සංසුන් හිස බීමට නැමේ එන්නේ ඇඳුම් අඳින්නේ නැති තාපසේ නිර්වත් තවුසේ අමුත්තක් ඇති කරගන්න ඕනේ නැහැ. ඉතින් එයාලා ඉන්දියාවේ අදත් ඉන්නවා. කවුද? ඇඳුම් අඳින්නේ නැති තාපසයෝ. අපි යාලට කියන්නේ නිගණ්ඨ කියලා. නිගණ්ඨයෝ. නිගණ්ඨයෙක් තමයි මේ ගමට එන්නේ. ඉතින් ඇඳුම් අඳින්නේ නැති තාපසයෝ කිව්වට යාලට මිනිස්සු සලකනවා. අදත් යාලා අපි වගේ බණ කියනවා. ඔයත් වගේ මිනිස්සු බණ අහනවා. දාන පූජා කරනවා. හොඳ පිරිසක්. පරම අවිහිංසාවාදී දහමක් දේශනා කරන පිරිසක්. ඉතින් මේ ගමට එන තාපසතුමා උපක තාපසතුමා වගේ කෙනෙක් මීට පෙර වැදිනායකයා කවදාවත් දැකලා තිබුණේ නැහැ. ඒ තරම් ලස්සන කඩවසම් ශරීරයක් උපක තාපසතුමාට තිබුණා. වැදිනායකයා පුදුමයටපත් වුණා. අනිත් කාරණාව තමයි දැක්ක ගමන් හිතනි වෙනවා. හැමෝම දැක්කට හිතනි වෙන්නේ නැහනේ. කලාතුරකින් කෙනෙක් දැක්කහම තමයි හිතනි වෙන්නේ. වැදිනායකයාගේ හිත පළමු වතාවට තමයි කෙනෙක් දැක්කට පස්සේ නෙවුනේ. ශරීරය ලස්සන වුණා කියලා හිතනි වෙන්නේ නැහැ. පැහැදිලිනේ? ශරීරයේ පාට කළු වුණා කියලා හිතනි වෙන්නේ නැත්තේත් නැහැ. හිතනි වෙන්නේ නැත්තේත් නැහැ. අපි ඕකට කියනවා පින කියලා. සමහරු කියන පින් පාට කියලා. පින් පාට මොකද්ද දන්නේ නැහැ පාට. නමුත් එහෙම කියනවා. ඒක ගිහිදි පැවිදි කියලා වෙනසකුත් නැහැ. ඒ නිසා කලාතුරකින් දැක්කම කෙනෙක් හිතනි වෙන්නේ. තාපතුමා දැක්කට පස්සේ වැදිනායකට හරි සන්තෝෂයි. මටත් පිනක් කරගන්න අවස්ථාවක් උදා වුණා. බොහොම සිල්වත් ගුණවත් 이르දිමත් තාපසේ මගේ ගමට ඇවිල්ලා. එහෙම කල්පනා කරපු නායකතුමා රඳවා උපක ගම කෙලවර ගල්ගේක සැලකිලි කරයි දන් වැටදී හැමදාක වැදිනායක නිසා සිදුවන හැම දෙයක කිසි වැද්දෙකුට පැනයක් නොමවිය ඒක උපක දින පතා උදෙම පැමිණෙනවා වැදිනායකගේ දොරකඩ නවතිනවා වැද්දා පින්ඩ පාතය ආරගෙන එනවා පාත්තරය ගෙන ඔහු ආපසු යනවා සතියක් පමණ වනයෙහි ගත කරමි කියා වැදිනායක තම පිරිසත් සමග ගියා තාපසතුමා හට දානය බෙදන නියා පවරාදියනියට දඩයමට ගියා දැන් මෙහෙම ටික දවසක් ගත වුණා තවම උපක තාපසතුමා සහ වැදිනායකයාගේ දුව චාපා ලස්සන කටසර චාපා මේ දෙන්නට දෙන්න දැකලා නැහැ දැක ගන්න අවස්ථාවක් උදා වුණෙත් නැහැ දවසක් වැදිනායකයා කියන දුවට චාපට දුව මම යනවා කැලේ ඈතකට ගමේ පිරිමි ටිකත් එක්ක එන්නේ සතියකින් හෙට උදේට තාපසතුමා වඩීවි එතුමන්ට
ගෞරවයෙන් ආදරයෙන් සැලකිල්ලෙන් දාන පූජා කරන්න ඕන. එහෙම කියලා ඔහු යනවා කැලේ ඈතකට. පසුදා උදෑසන උපක තාපසතුමා වඩිනවා. දැන් පාත්‍රෙත් තියාගෙන ගෙදර ඉස්සරහා බලාගෙන ඉන්නවා වැදිනායකයා. ඇවිල්ලා දාන බෙදෙන තෙක් පාත්‍රයට නමුත් එදා ඉන්න වැදිනායකයානේ මේ චාපා. ඇවිල්ලා පාත්‍රෙට දාන බෙදනකොට පින්නතුනි මෙන්න මෙහෙම දෙයක් තමයි වෙන්නේ. උපක වාසී විය චාපා දුටුව විට චාපා පුදුම විය උපකව දකින විට මේ දෙදෙනාගේ නෙත් බැඳුනා මොහොතකට අයියෝ උපකගේ සීලය කිමද හෙට සිරිත් පරිදි ඔයයි ගල් තලාවට දානය වළඳන් බෙහෙදෙන් වෙලාවට අවුල් වෙලා හිත මේ පිම් කලාවට වැළපියනි මොනවද සිදුනේ මට චාප පාත්‍රයේ දාන බෙදනකොට උපක තාපසතුමාට ලෝකෙම අමතක වුණා. තමන් තාපසෙක් කියන එක, සීල් රකින්න කෙනෙක් කියන එක, මේ ගමේ වැදිනායකයාගේ තමන්ගේ ප්‍රධාන දායකයාගේ දුව කියන එක සියල්ල අමතක වුණා. දැන් දානෙත් අරගෙන ගල් ගුහා පැත්තට වඩිනවා. අද ගස් පේන්නෙත් නැහැ, ගල් පේන්නෙත් නැහැ, පාරේ මොනවද තියෙන්නේ කියලා පේන්නෙත් නැහැ. කොහේ බැලුවත් පේන්නේ ලස්සන තරුණියක් පාත්‍රයට දාන බෙදන හැටි. ඔය වාහනේ එනකොට මට ඇහෙනවා සින්දු. මගේ රියදුරු මල්ලේදී සින්දු අහගෙන තමයි ඉන්නේ පැය 24. මිනිහා මං ෂේප් එකේ තියන් ඉන්න ඕනේ. නිදි මරාගෙන මාව එහෙට මෙහෙට එක් කරගෙන යන මිනිස්සයා. එනිසා මම මොකුත් කියන්නේ මට සමහරලාට ඇහෙන සින්දු වලට ඇඬෙනවා. සමහර ඒවාට සසර කලකිරෙනවා. සමහර ඒවාට ඔළුව කකියනවා. ඔය අතර මගේ කවිත් ඇහෙනවා. සින්දුත් එක්කන සින්දු නවත්තලා මානකඳුර හාමුදුරන්ගේ ලස්සන කවි ටිකක් තියෙනවා කියලා සින්දු කියන අතර ඒවත් කිරිත මම ඒවත් අහගෙන එනකොට එක එක ඒවා එහෙම කියන්නේ කොට හෙට එළි වෙනකන් කියන්නේ මාතෘකාවට අදාළව මට අහුණ දවසක් ගීතේ කොටසක් මෙන්න මෙහෙම තමයි අවසන් වෙන්නේ. ඔයා තරම් හිත නිවන භාවනාවක් කොහිද කියලා. ඔයා තරම් හිත නිවන භාවනාවක් කොහිද කියලා පහුගිය කාලේ ජනප්‍රිය වෙච්ච සින්දුවක්. මං කල්පනා කළා මොකද්ද මේ භාවනාව කියලා. ඒ කියන්නේ මේ අපේ පොත්පත්වල නැහැ. ත්‍රිපිටක පොත්වලත් නැහැ, වෙන බණ පොත්වලත් නැහැ. වෙන මොකක් හරි මං හිතන්නේ අලුත් පරම්පරාවේ කවුරු හරි හොයාගත්ත අලුත් භාවනාවක් වෙන්න ඇති කියලා තමයි මට හිතෙන්නේ. ඔයා තරම් හිත නිවන භාවනාවක් කොහිද කියලා අහන එක. මට මතක් වුණේ උපක. පොතේ නෑ එහෙම. මට හිතෙන එක මං කියන්නේ. මට හිතුණා උපක තාපසතුමාටත් එහෙම හිතෙන්නේ නැති ඉදා. වෙනද සිල් රැකගෙන හිටිය අහිංසක මිනිස්සයානේ. ඔයා තරම් හිත නිවන භාවනාවක් කොහිද කියලා ගියා ගල්ගුවාවට පාත්‍රේ පැත්තකින් ඉඳුවාද බඩගිනිත් නෑ. ඔය හැංගීම් ආවම කන්න බොන්න ඕනත් නැතිලු. බඩගින්න ඉන්න පුළුවන් කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඇත්තද දන්නේ නැති වුණත් කතාවේ හැටියට නම් ඇත්ත. තාපසතුමාට බඩගිනිත් නැහැ. තාපසතුමා පොඩි එකෙක් නෙවෙයි. එයා වැඩ හිටියේ. බඩගිනි නැහැ පාත්‍රයේ පැත්තකින් තියුවා. ගල් තලාවේ වැතිරුණා. ආස දිහා බලාගෙන මෙන්න මෙහෙම පින්නතුණි කල්පනා කරන්න පටන් ගත්තා. ඔබට පුළුවන් තේරිකාතා පොතක් හොයාගෙන මේ කතා කියවලා බලන්න. ඒක ගොඩක් වටිනවා. ඔබේ ජීවිතේට ආලෝකයක් බවට පත් කරගන්න. මෙන්න තාපසය කල්පනා කරන හැටි. සුසුම් ලමින් ගල් තලයක වැතිරෙනවා චාපාසී වෙමින් හදවත වැළපෙනවා මොන තපසක්ද මට චාපා සිහි වෙනවා එය නොලැබුණොත් කුසගින් මිය යනවා ඇගේ රූපයෙන් මට බැහැදෙන් මිදීමට
සිතමින් විවේකයේදී කල්තලාවට සිරිත් පරිදි දෙන දානය ගැනීමට උපක ගියේ නැහැ ඉන් පසු ඇගේ ගෙට මේ විලසින්ම සතියක් ගත වුණීය වැද්දා පිරිස සමගින් පැමිණුණේ පිරිස පිටත් කොට ගෙට ගොඩ වුණීය චාපාදියනිගේ වෙනසක් පෙනීය සතියම තාපසතුමා හිටියේ බඩගින්නේ පින්නතුනේ මේ තේරි ගාථා පොතේ තියෙන කතා පුවත් පිළිගන්නේ බුදුහාමුදුරන් කාලේ සිදු වුණු සත්‍ය සිදුවීම් හැටියට ඇත්ත කතාවක් නේ අහන්නේ ඇත්ත කතාවක් සතිය අවසන් වුණා නායක යනවා ගමට පිරිස පිටත් කළා ඉක්මනට යනවා ගෙදර තාත්තට පේනවා වැදි නායක තාත්තට පේනවා දුවගේ මූණෙත් මොකද්ද වෙනසක් වෙලා තියෙන බව මෙන්න මෙහෙම අහනවා පහුගිය සතියේ තොරතුරු ගමී වැදිගෙන නුදුවගෙන බැලුවාද තනි නොතනියටවත් නිවසට ආද මම නැති ටික දිනට අඩුවක් නැහෙනීද තාපසතුමාට දානය බෙදුවාද අනේ පියාණෙනි තාපසතුමා ඇහින් දැක්කේ නැහැනේ සතියක් ගත වෙලා ගිහින් තාත්තේ ආනාවේ එයා විහින් පියා කෝපමිය දුවගේ කතා බහින් තීසලකුවේ නැත ඒ තාපසයාට ඔහුගේ අගය වැටෙන්නේ නැහැතිට මම දැන් ගිහින් විමසමි හේතුව ඊට දඬුවම් කරමි ඇවිදින් තී කළ දේට මෙහෙම කියා ඔහු ගල්ලෙන වෙත යන්නේ ගල්තලයක වැතිර ඇත ඔහු කුසගින්නේ තාපසතුමනි මේ කිමදැයි විමසන්නේ නිසල්මනි ඕනේ පිළිතුරු දුන්නේ කිම තාපසතුමනි ඔබ පසුවනු මෙලෙස මට ඔබී දුව නැතුව ජීවත් වනු කෙලෙස ඇය මගේ බිරිඳ කරගනු කැමති නොලස මම මෙරිනවා තව හිටියොත් මේ ලෙසට දැන් වැදිනායකේ කල්පනා කළා මේ ප්‍රශ්නේ සිදුුනේ චාපගේ මොනවා හරි අඩුපාඩුවක් නිසා වෙන්නේ නැති. චාපට හොඳටම බැනලා යනවා ගල් ගුහාව පැත්තට. දැන් අපි නම් දන්නවනේ මොකද්ද සිදුුනේ කියලා.
දැන් ගල්තලාවේ වැතිරලා ඉන්න දුකසේ සතියක්ම කන්න නැතුව බඩගිනි උපක තාපසතුමා. දැන් ළඟට ගිහලා අහනවා ස්වාමීනි ඇයිනේ? ඔබ වහන්සේට ප්‍රශ්නයක්? ලෙඩක්ද දුකක්ද කරදරයක්ද? ඇයි අපේ ගෙදර වැඩම කළා නැත්තේ? මට කියන්න මගේ දුවගෙන් චාපගේ. ඔබ වහන්සේට අගෞරවයක් වුණාද? ඒකද වැඩම කළා නැත්තේ? කිසි කතාවක් නැහැ. නැවත නැවත විමසද්දී කියනවා මං කැමති නායකතුමනි ඔබේ දුව මගේ බිරිඳ බවට පත් කරගන්න. එහෙම කරගන්න බැරි වුණොත් මම මේ හිටිය වගේම නොකා නොබේ මැරෙනවා. මට බැරි වුණොත් කරගන්න ඔය කටයුත්ත මං නොකා නොබේ මැරෙනවා. ඉස්සර තාපසයොත් එහෙම කියලා. ඉස්සර එහෙම මැරිච්ච අය ගැන ආරංචියක් නැහැ. නමුත් දැන් නම් ඕන තරම් මැරෙනවනේ. Taman කැමති කටයුත්ත කරගන්න බැරිව කොච්චර මැරෙනවද? සමහරු මරාගෙන මැරෙනවා. උඹ මට අයිති වෙන්නේ නැත්නම් තව කෙනෙකුට අයිති වෙන්න දෙන්නෙත් නැහැ කියලා පිහියෙන් අයනවා බෙල්ල කපනවා. පුදුම ආදරයක්. සංසාරේ පතාගෙන එනවා. මගේ පණටත් වඩා ඔයාට ආදරේ කියලා තමයි පටන් ගන්න. අන්තිමේ පිහියෙන් ඇල්ල තමයි වැඩ ඉවර කරන්නේ. පහුගිය දවසක මම දැක දෙන්නම් මැරෙන්න ගිහිල්ලා එක්කෙනෙක් මැරෙද්දී අනිත් එක්කෙනා පැනලා දුවපු අවස්ථාත්. ඉතින් ඒ වගේ දේවලුත් තියෙනවා. මම දරුවන්ට එක දෙයක් ආදරෙන් මතක් කරන්න කැමතියි. ඒ තමයි මැරෙනවා කියලා උපවාස කරලා ඉගෙන ගන්නෙත් නැතුව අම්මගේ තාත්තගේ හිතත් රිදවලා කසාදේ මැරෙනවා කියලා උපවාස කරලා කසාද කරගන්න හැදුවට ඇත්තටම මැරෙන්න වෙන්නේ ඕක කරගත්තට පස්සේ. එහෙමනේ. ඒ නිසා හදිස්සි වෙන්න එපා. කසාදෙට හදිස්සි වෙන්න එපා. ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගන්න. වෙන කිසි දෙයක් ගැන හිතන්න එපා. කිසි දෙයක් ගැන හිත. එහෙම නැත්නම් ඔබ අනිවාර්යයෙන්ම දිනක දුක් වෙනවා. මට තාට එකක් ඉගෙන ගන්න තේවුණ. තව ටිකක් මට ඉස්සරහට යන්න තේවුණ. මට විශ්වවිද්‍යාලෙට යන්න තේවුණ. නොඑක් දේවල් හිතට එනවා. ඉතින් අපිට කතා කරනවානේ. දහස් ගාණෙන් කතා කරලා ඇති. දෝල පුතාලා. ඉතින් යාළගේ තියෙන ලොකු ගැටලුවක් එකේ නිසා ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගන්න. හොඳට ඉගෙන ගන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මැරෙනවා කියලා උපවාස කරලා කරගන්න ඕන දෙයක් නෙමෙයි කසාද කියන්නේ. එහෙම එකක් නෙවෙයි. ඒ නිසා මැරෙන්න තරම් ප්‍රශ්න තිබුණේ. ඇත්තටම අම්මටයි තාත්තටයි. අපිව ජීවත් කරවන්න ප්‍රශ්න, අපිට කන්න බොන්න දෙන්න ප්‍රශ්න, පොත්පත් ටික, ඇඳුම් පැළඳුම් ටික, සපත්තු ටික අරන් දෙන්න ප්‍රශ්න, පන්ති යවන්න ප්‍රශ්න, ලෙඩට දුකට බේත් ටික අරන් දෙන්න ප්‍රශ්න, ණයතොරස් ගෙවා ගන්න බැරි ප්‍රශ්න, කෙලවරක් නෑ. වෙලාවකට මැරෙන්න හිතෙනවා අම්මලා තාත්තලට. මීට වැඩිය හොඳයි මැරෙනව නම් කියලා හිතෙනවා. මැරිලවත් යන්නේ නැහනේ කියලා අම්මලා තාත්තලට හිතෙනවා වෙලාවකට. එච්චර ප්‍රශ්න. එච්චර ප්‍රශ්න. ඇයි මැරෙන්නේ? වෙන කිසි හේතුවක් හින්දා නෙවෙයි. ඔබට සහ මට තියෙන ආදරය නිසා. දරුවන්ට තියෙන ආදරය නිසා. ඒකයි මැරෙන්නේ නැත්තේ. මැරෙන්න තරම් ප්‍රශ්න තියෙනවා අම්මට තාත්තට. අපිට මොන ප්‍රශ්නද? ඒ නිසා ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගන්න. හොඳට ඉගෙන ගන්නකොට ඔබට එන ලොකු හයියක්. මොකක්ද? තීරණ ගන්න. අපිට තියෙන ප්‍රශ්නේ තීරණ ගන්න බැරි එක. මං කරන්න ඕන මොකද්ද? මම මේක කළොත් මොනව වෙයිද? එහෙම හිතන්න බෑ. ඒ වෙලේ හිතුන දේ අපි කරන්න තමයි මහන්සි ගන්නෙ. එහෙම කරන්න එපා. ඔබේ ජීවිතේ සමහරට එක දවසක් වැරදුනොත් ඔබට එතෙන්ට නැවත කවදාවත් එන්න බැරි වෙයි හදාගන්න ඒක නිවැරදි කරගන්න. හොඳට මතක තියාගන්න. ඒ නිසා නැවත කියන්නේ ඔබේ ජීවිතයේ හොඳම කාලේ, ලස්සනම කාලේ ඉස්කෝලේ ගිය කාලේ, ඉස්කෝලේ යන කාලේ, ඕ ලෙවල් කරන කාලේ, ඒ ලෙවල් කරන කාලේ, ඒ තමයි හොඳම කාලේ. ඒ කාලේ හොඳට ඉන්න. hina වෙලා සින්දුවක් කියලා ලස්සන්ට ඉන්න. හැබැයි කසාද ගැන හිතන්න එපා. කසාද ගැන හිතන්න පුළුවන් හොඳට ඉගෙන ගත්තට පස්සේ. ඒක මතක තියාගන්න. ඉතින් එදා දැන් තාපසතුමා මැරනවා කිව්වහම වැදිනායකයා පුදුමයටපත් වුණා. එහෙම වෙනවනේ. ඔහු කල්පනා කළා ඇත්තට මේ මිනිස්සයා මැරෙයි. තව දවස් දෙක තුනක් යද්දි මැරෙන්නේ මාත් එක්ක තරහින්. බලවත් තමනුස්සෙක් වෙලා මගෙන් පලිගන්නේ.
මගේ මේ වංගහාර වැඩිකම් විනාශ කරයි. ඒකට ඉඩ දෙන්න බෑ. එක පැත්තකින් කල්පනා කරලා බැලුවොත් මේ වගේ පෙනුම තියෙන හැඩරුව තියෙන කඩවසම් තරුණයෙක් මට බෑන හැටියට මේ ගමෙන් නම් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඇඳුමක් එහෙම අඳින්න දීලා දුන්නට ඊතලයක් තියලා සතෙකුට විදගන්නේ කොහොමද කියලා උගන්වලා ගත්තොත් ඒකෙත් ඉතින් වැරද්දක් වෙන එකක් නැහැ කියලා චාපානු දුන්නොත් මොහු මෙහි මිය යාවි එක පැත්තකින් මොහු චාපට ගැලපේවි මෙහෙම සිතා උපක කැඳවාගෙන පේවි කරකාරයට චාපා දියණිය දේවි කලක් ගත වෙනවා චාපා ගැබිනි වෙනවා පුතෙක් උපදිනවා උපක හට සිදුවේද මොනවා දැන් වැඩේ හරි කසාද කරගත්තා තව දවසක් ටික කාලයක් ගත වුණා තාත්තා කෙනෙකුත් වුණා උපකට සහ චාපට ඉන්නවා දැන් පුංචි පුතෙකුත් හැබැයි මේ ගෙදර කිසිම සතුටක් නැහැ සැනසෙල්ලක් නැහැ හැමදාම ප්‍රශ්න මෙන්න ප්‍රශ්න ඇති වෙන්න හේතුව වැඩපල නොදන්නේ දෙන දේ ඔහි කන්නේ මස් කද අදින්නේ මෙරුණු මිනිහෙක් වගේ ඉන්නේ දරුවා නලවන්න චාපට බෑ ඔන්න උපකට දෙන්න හදන විට ඕ යනවා යන්න මොකද ප්‍රශ්නේ උපකට රස්සාවක් කරන්න දැනුමක් නැහැ මෙයා එක දෙයක් කරන්නේ වැද්දොත් එක්ක යනවා කැලේට වැදි පිරිස සතුන් මැරුවාම මස් කද කරේ තියාගෙන එනවා එහෙම එද්දී අනිත් වැදි පිරිස hina වුණා ඇනුම් පද කිව්වා මොනවද කිව්වේ අනේ තාපසයෙකුටත් ගියපු කල අපි දෙන දාන්නේ වළඳගෙන අපිට බණපදයක් දෙසාගෙන ඉන්නේ නැතුව ඇවිල්ලා මස් අදිනවා වැදිනායකයාගේ දුවට බැල මෙහෙවරකම් කරනවා කිය hina වෙනවා hina වෙන්න ඕන දෙයක් නේ මේක දැන් ටික කාලයකට කලින් ගමේ ඇවිල්ලා දාන්නේ වළඳපු මිනිස්සයා දැන් ඒ ගමේම මස් අදිනවා අනිත් අයට hina වෙන්න හේතුවක් gedara වැඩට කිසිම උදව්වක් කරන්නේ නැහැ උපක ඔන්න දවසක් ඉන්නවා උපක gedara චාප වැඩක පුතා අඬනවා චාප කියනවා මං වැඩක ඔයා ටිකක් දරුවෝ බලන්න මං වැඩක ඔයා ටිකක් දරුවෝ බලන්න කියලා උපක දන්නේ නැහැ පින්නතුනේ දරුවෝ නලවන්නේ කොහොමද කියලා එහෙම හැංගීමකුත් නැහැ කියපු ගමන් කරන එකම දේ තමයි ඇහුනේ නෑ වගේ හිමීහිට කොහේ හරි යනවා දරුවෝ නලවන්න කිව්වත් වෙන වැඩක් කිව්වත් උපක කරන එකම දේ ඇහුනේ නෑ වගේ කොහේ හරි යන්නේ එහෙම මාරු වෙන අය නම් මෙතනත් ඇති මේ දරුවෝ නලවන්න කිව්වම නේ වැඩක් කිව්වහම මාරු වෙන අය ඇහුන්නේ නෑ වගේ දැන් නම් චාපට පුදුම කේන්තියක් තියෙන හිතේ පුදුම තරහ එක පැත්තකින් ලැජ්ජයි ගමේ නායකයාගේ බෑන තමන්ගේ සාම්පුරුෂ කිසිම වැඩක් බලක් බැරුව අනිත් අයගේ උසුළු විසුලට ලක් වෙන එක ඇගේ හිතට දුකක් වුණා උපක ගෙදර ඉන්නවා නම් පුතත් අඬනවා නම් බොහොම ආදරණීය නැලවිලි කවි කියමින් පුතාව නලවනවා මම නිතරම මතක් කරන මේ කවි වැරදිලාවත් මතක තියාගන්න එපා ඔබට අදාළ වෙන්නේ මේවා මේක චාපගේ අදහස් මගේ කවි අහලා බලමු මේ අලුත්ම දරුණු නැලවිල්ල කොහොමද කියලා සාදු නාදයක් පවත්වලා දොයි 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 පුතා වැඩ බැරි නික මාගේ පුතා පිනටම කන මුගේ පුතා
නිදියන් මගේ චෝටි පුතා තාත්තාට වැඩ බෑ පුත දඩයමටත් හොරොනේ අත කත් නදිනවා විතරයි පුත තාත්තගෙන් වැඩකුත් නැත මෙසි කියා පුතු නලවයි උපකගේ හදවත තලවයි කෝපගින්දරත් මොලවයි පලා බෙදා ඔහු එලවයි කිසිම වැඩක් පළක් බැරි එකාගේ පුතා පිනට කන එකාගේ පුතා මස් කදා දෙන එකාගේ පුතා දරපලන එකාගේ පුතා වතුර දෙන එකාගේ පුතා ආජීවකයාගේ පුතා නිදා ගන්න මගේ චූටි පුතා කියලා. එහෙම තමයි දරුවනේ ලෙව. දවසක් මේ කවි ටික අහපුවා අම්මා කෙනෙක් මට කිව්වා "හාමුදුරුවනේ ඕකට දැන් නම් තවත් එකක් එකතු වෙන්න ඕන." මම මොකක්ද අම්මේ? තුන් වේලටම බොන එකාගේ පුතා කියලා. මේ ඒක තාත්තලාට අගෞරවය පිණිසනේ මම මතක් කළේ. ඒ කිව්වම් මට බොහොම ප්‍රශ්නයක් දිග කතාවක් උදේ නැගිට ගමන් යන්නේ බොන්න කට හොදන්නෙත් ඒවයි දවසම් බීලා ඉන්නේ ඊමදිවට ඇවිල්ලා ගෙදර බඩු මුට්ටු පොළවේ ගහනවා බිරින්දෑවරුන්ට අල්ලගෙන ගහනවා දරුවෝ ඉස්සරහ නරක වචන කියනවා ඇත්තටම මං තාත්තලට අම්මට තරම් ආදරේ කිසිම අඩුවක් නැහැ මගේ හිතේ හැබැයි අම්මලට ගහන තාත්තලට නම් මං දශමයක්වත් ආදරේ නැහැ. අම්මල කියන්නේ ගුටි කන්න ඕන පිරිසක් නෙවෙයිනේ. අම්මලට වේදනාව වැඩි, ප්‍රශ්න වැඩි, ගැටලු වැඩි. ඒ එකක්වත් තාත්තලට නැහැ. ඒකක්වත් තාත්තලට නැහැ. ඉතින් බීලා ඇවිල්ලා අර සියලු වැඩ කළා වේදනාවෙන් ඉන්න අම්මට පහර දෙනවා නම් ඒක ලොකු වරදක්. මහ පවක්. ලොකු වරදක් මහ පවක්. ඒ නිසා අම්මල ගුටි කන්න ඕනේ නැහැ කවදාවත්. තාත්තා කියලා කියන්නේ අම්මට අත උස්සන කෙනාට නෙවෙයි. අම්මට පහර දෙන කෙනාට නෙවෙයි. තාත්තා කියන්නේ කාටද? තාත්තා කියන්නේ තමන්ට ලැබෙන්න ඕන සියලු ගෞරව අම්මට දීලා ඒ දිහා බලාගෙන ඈත සිට පුදුමතරම් පරිත්‍යාගශීලී සතුටක් භුක්ති විඳින මේ ලෝකේ ඉන්න ආදරණීයම පිරිමිය. එයාට තමයි තාත්තා කියන්නේ. ඒ තාත්තා කිසි දිනක මම හිතන්නේ තමන්ගේ බිරිඳට දරුවන්ගේ අම්මට අත උස්සයි කියලා. එහෙම කරන්න බෑ. ඔය අමරදේව මහත්තයා ගීතයකුත් තියෙනවා මෙන්න මෙහෙම. තාත්තා වුණත් මා බත සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින්න. ඒ ගීතෙම තියෙන්නේ සාම්පුරුෂයෙක්ගේ ආදරේ. තාත්තා කෙනෙකුගේ ආදරේ. දරුවන්ගේ අම්මා තමන්ගේ අම්මට තියෙන ආදරේ තමන්ගේ දරුවන්ගේ අම්මටත් සාම්පුරුෂව දක්වනවා. මව්සෙනෙහස් එයාට බෑ. බිරිඳට අත උස්සන්න. ඒක තමයි මගේ අදහස. ඉතින් හොඳ තාත්තලා එහෙම කරන්නේ නැහැ කවදාවත්. නමුත් එහෙම කරන තාත්තලා ඉන්න බව හාමුදුරු කෙනෙක් හැටියට මිනිස්සුන්ගේ ප්‍රශ්න අහන කතා කරන හාමුදුරු කෙනෙක් හැටියට මම දන්නවා. ඉතින් ඒ නිසා තාත්තලට මම ආදරෙන් මතක් කරන්නේ බිව්වට කමක් නැහැ. බීලා නිදා ගන්න. නරක වචන කියන්න එපා. අම්මලට පහර දෙන්නත් එපා. බොන්න නැත්තම් ඒක ගොඩක් හොඳයි. බොන්නේ නැත්තම් ඒක හොඳටම හොඳයි. මං කිව්වා කියලා ඒක නතර කරයිද කියලා හිතන්න අමාරුයි. මොකද අපේ තාත්තා බොන එකත් මං ලෝක අමාරුවෙන් නතර කරගත්තේ. අන්තිම කාලෙදී අපේ තාත්තත් එහෙම තමයි. ඒ නිසා මං ආදරෙන් ඒක සිහිපත් කළේ තාත්තලට අගෞරවයක් පිණිස නෙවෙයි. අපි කතාවට එමු. දැන් මෙහෙම දරුවෝ නලවද්දී උපකගේ හිත රිදුණා. කාගේ උනත් හිතේදී ඔහොම දරුවෝ නලව වැඩ බැරි එකාගේ පුතා පිනට කන එකාගේ පුතා ඕම කිව්ව සාම්ප්‍රසෝ ගෙදර ඉන්න එකක් නෑ. උපකට පළමු වතාවට කේන්තියක් ආව හිතට වෙනද බිම් බලාගෙන හිටි මිනිස්සයා. ඔළුව උස්සලා ඡාපගේ මූණ බලලා මෙන්න මේම බනින්න පටන් ගත්තා. නොකරනු ඡාපා ඔය කෙනිහිලි මම ඉහළ කුලේකින් පැවතෙනවා අනන්ත දිනනම් මිතුරු කෙනෙක් ඇත ඔහු මට නිතරම සිහිවෙනවා
ඔහු මට නිතරම සිහි වෙනවා. ඔබවයි දරුවයි අතහැර දමලා හෙටම නිවසින් පිට වෙනවා. කොහේ නමුත් නො ඉන්න තැනකින් අනන්ත දින මම හමු වෙනවා. අනන්ත දින මම හමු වෙනවා. අනන්ත දින නම් ඒ මිතුරාගේ ඉරියව් දැක්කම හිත පැදේ. දෙතිස් පුරුෂ ලකුණුය මතුවන්නේ සිරස වටා ගන රැස් විහිදේ. පවසමිය තුමාට බිරිඳක හින්දා අසරණ උපකට සිදු උදේ. වෙන සැමියෙකු අරගෙන චාපා නොකරනු මට කළ අපරාධේ. නොකරනු මට කළ අපරාධේ. මට හොම් බනින්න එපා. මටත් ඉන්න හොඳ යාළුවෝ. මට ඉන්න අනන්ත ජින කියලා මිත්‍රේ යාළුවේ. මං හෙට උදේම ඔබත් දරුවත් අතහැරලා මගේ උතුම් අනන්ත ජින මිත්‍රයා හොයාගෙන යනවා. මේ කියන්නේ වෙන කවුරුත් ගැන නෙවෙයි. ඔබට දැනෙනවා බුදුහාමුදුරුවෝ ගැන. ඔබ බුද්ධ චරිතය ඉගෙනගෙන තියෙනවා. බුදුහාමුදුරුවෝ පළමු ධර්ම දේශනාව සිදු කරන මිගදායට වඩින මොහොතේ පස්සක තවුසන් හමු වෙන්න කලින් තව කෙනෙක් හමු වෙනවා. පොතේ තියෙන්නේ උපක ආජීවක කියලා අපි මේ කියන උපක තමයි. බුදුහාඳුරන්ගේ ප්‍රශ්න ගොඩක් අහනවා. ඔබ හරි ලස්සනයි ප්‍රසන්නයි දැක්කාම හිතේ නෙවෙනවා. මොකද්ද ඔබේ දහම? කවුද ඔබේ ශාස්ත්‍රෝරයා? මං කොහොමද ඔබට කතා කරන්න ඕන? බුදුහාමුදුරුවෝ කෙටියෙන්ම පිළිතුරු දුන්න පින්නත මට කියන්නේ ජින කියලා. මේවා මේ තියෙනවා පොත්පත්වල බුද්ධ චරිතයේ ආරම්භයේ ඉගෙන ගනිද්දි තියෙන මුල් කොටස්. මට කියන්නේ ජින කියලා. බුදුහාමුදුරුවෝ පිළිතුරු දුන්නා. ඔබක මොකද කිව්වේ? ඔව් කියන හොඳයි ඔබ එහෙනම් අනන්ත ජින වෙන්නේ නැති. මතකයිනේ එහෙම ඉගෙනගෙන තියෙනවා. අනන්ත ජින වෙන්නේ නැති කියලා කියපු ගමන තමයි මේ වංගහාර වැඩිගමට ආවේ. මේ එක දවසක් දැකලා වචනයක් කතා කරපමණින් තමයි මෙයා කියන්නේ මටත් ඉන්න හොඳ යාළුවෝ. දාලා යනවා කියලා. ඡාප බය වුණා. ඡාප බය වුණා. ඇයි කියනවා අනේ අපි දාලා යන්න එපා. නෑ මම යන්නේ යනවම තමයි හෙට. ඡාප කියනවා දරුණු කතාවක්. මොකද කියන්නේ? ඔබ වැරදිලා හරි හෙට උදේට ගෙදරින් එළියට අඩියක් තියුවොත් ඔය මිදුලේ සෙල්ලම් කරමින් ඉන්න ඔබේ පුතා මම පොළවේ ගහලා මරනවා. උලකින් ඇනලා මරනවා. එනිසා මට ආදරේ නැති වුණාට කමක් නැහැ. පුතාට ආදරයක් තියෙනවා නම් ගෙදරින් එළියට අඩියක් තියන්න එපා. දැන් ඉතින් මොනවා කිව්වත් වැඩන්න. ඒ තරමට කලකිරෙලා ඉන්නේ. උපක කියන ඔබ ඕන දෙයක් කරගන්න කියලා. පසුදා උදෑසන ගෙදරින් පිට වෙනවා. පෙරදාමු මිතුරා සොයමින් යනවා. ඡාපා හඬ වැළපෙයි තුකලියලනවා. මේ මගේ වරද බව මට දැන් වැටහෙනවා. වැදිනායක පියා වෙත ඇය විගස ගියා. විස්තර කියා දරුවා ඕ වෙතම තියා. තාත්තේ මමත් වැඩි කාලයක් නොයා. යන්නෙමි තපස් රැකුමට හිත සහන සොයා. කිව්ව වගේ උපක ගියා. බුදුහාමුදුරුවෝ හමුණා මහණුණා අනාගාමී තත්ත්වයටපත් වුණා. ඡාපටත් ගමේ ඉන්න බෑ. මගේ වැරද්ද නිසා යගී මම යනවා එයා හොයාගෙන පුළුවන් වුණොත් එක් කරගෙන එනවා. බැරි වුණොත් එයාත් එක්කම තාපස ජීවිතේ නතර වෙනවා. එහෙම කල්පනා කරපු අය පුතා තාත්තට බාර කරලා යනවා. බුදුහාමුදුරුවෝ හොයාගෙන මිගදාය පැත්තට.
Chapabo Durgos Barnes Ai Lotoro Samido Ved Sitineva Migadaye Perpin Anu Galavi Mai Hamu Oye Vinda Amasuve Ayelotoro Giye Durasita බුදුහාමුදුරන්ගේ රුව දකිද්දිම ඡාපගේ හිතේ ඇවිලුණු සියලු දුක් ගින්දර නිවුණා. පින්නතුනේ මේ ලෝකේ දැක්ක ගමන් හිත නිවෙන, හිත නිවුණ, හිත හැදෙන, හිත සැනසෙන, හිතේ ඇවිලෙන සියලු දුක් ගිලි නිවුණ, නිවෙන රූපයක් තිබුණා නම් බුදුරජාණන් වහන්සේගේ රූපයම පමණයි. රූපයම පමණ අදත් ඔය බුදු පිළිම දිහා බලාගෙන අපිට පුළුවන් මේ ලෝකේ ලබන ඉහළම සතුට ලබන්න, සැනසෙල්ල ලබන්න. මොන ප්‍රශ්නේ අපේ හිතේ තිබුණා? එහෙමනේ කොච්චර දුකක් හිතේ තිබුණත් බුදු පිළිම දිහා බලාගෙන ටිකක් වෙලා ඉන්නකොට අපේ හිත හැදෙනවා, හිත නිවෙනවා. ඉතින් ජීවමාන බුදුහාඳුර දැකපු අය සැනසුණා කියන එක කියන්නත් දෙයක්ද? ඉතින් ඡාප බුදුහාඳුර දිහා බලාගෙන කල්පනා කළා උපක කියපු කතාව කොච්චර ඇත්තද? මේ නම් පුදුම මිත්‍රයෙක් තමයි උපකගේ. ඇය බණ අහලා මහණ වුණා. රහත් භාවයටත් පත් වුණා. ඡාපා රහත් මෙහෙණින් වහන්සේ වංගහාර ගමට පසුදිනක වැඩම කළා තාත්තට හැමෝටම බණ කියලා. ඕන් හොඳ පිරිසක් බවට පත් කළා කියලා තේරිගාතා පොතේ ඡාපා රහත් මෙහෙණින් වහන්සේ කතා පොත තුල අවසානයේට සඳහන් වෙනවා. මේ කතාව බොහෝ විට අහලා ඇති නිතර බණාන නිසා මට හිතෙනවා පළමු වතාවට අහපු අයත් වැඩි පිරිසක් මෙතන ඉන්න පුළුවන්. මම බොහෝ කාරණා කතාවත් එක්ක සිහිපත් කළා. අවසාන වශයෙන් එකක් මතක් කරන්න කැමතියි. මහාන වෙන්න යනවා නම් ඇත්තටම හොඳයි. ඒ වුණාට මහාන වෙන්නේ නැහැනේ. දැන් ප්‍රශ්න කාටවත් තියෙනවා. දැන් සමහරු ගෙවල් දොරවල් අතහැරලා යනවා. ප්‍රශ්න කියලා. හැබැයි මහාන වෙන්නේ නැහැ. අන්න ඒකයි ගැටලුව. කියන්නේ ගිහි ජීවිතේ දුකයි කියලා. හරි ප්‍රශ්න කියලා. මහාන වෙන පාඩම් නම් පේන්නේ නැහැ. ඒක තමයි ගැටලුව. මිනිස්සු දුකට කැමතිනේ. අඬ ඉන්න හරි කැමති. දැන් මම බණකට එනවා කිව්වම සමහරවල් මට කෝල් කරලාගෙන හාමුදුරුවෝ ඇඬෙන්න බණ කියන්නේ කියලා. ඇඬෙන්න බණ කියන්නේ හාමුදුරුවෝත් ඉන්නවා. ඉතින් අඬවන එක හරි ලේසි. මට අම්මයි තාත්තයි ගැන කිව්වනම් පැය භාගයක් ඔබ අඬලා යන්නේ මෙතනින් හොඳටම. මං ආස නැහැ අඬවන්න. ඒ නිසා මං එහෙම කරන්නේ නැහැ. ඒ නිසා අපිට අවබෝධයක් තියෙන්න ඕන අප පිළිබඳව. කියන්නේ මට මම ගැන, ඔබට ඔබ ගැන. මම කවුද කියලා දැනගෙන කටයුතු කරද්දී මම දන්නවා මම කළ යුතු දේ සහ නොකළ යුතු දේ. දැන් මම භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට හිතනවානේ මං කවුද කියලා. මං හාමුදුරුවෝ නම. මගේ ශරීරයේ සිවුරක් තියෙනවා. මේකට කියන්නේ අරහත් ධජය. මේකට මිනිස්සු වඳිනවා. මං දැක්කහම නැගිටිනවා. කකුල් දෙක හොදලා පිළිගන්නේ. දාන දීලා වඳිනවා. ඇයි එහෙම කරන්නේ? මට බයද? මට බය නැහැ. මං හිතා මෙතන කවුරුත්. බය වෙන්න හේතුවකුත් නැහැ. බයට නෙමෙයි සලකන්නේ. ඒ සලකන්න හේතුවක් තියෙනවා. මොනවා හරි හැංගීමක්. එන ඔබට වඩා හොඳ සිල්වත් ගුණවත් කෙනෙක් කියන එක මම පිළිබඳ ඔබේ හිතේ අදහසක් තියෙනවා. ඒකයි සලකන්නේ. මගෙන් ලොකු සේවයක් කරනවා නොඑක් විදියට හිතලා. එතකොට මම කල්පනා කරනවා ඇයි මට වඳින්නේ? එතකොට මම වැඳුම් ලබන්න පුළුවන් විදියට මගේ ජීවිතේ මම පවත්වාගෙන යන්න ඕන. පවත්වාගෙන යන්න ඕන. මට නොගැලපෙන දේවල් කළොත් මොකද වෙන්නේ? මම පිරිහෙනවා. මිනිස්සු බනිනවා, අපහාස කරනවා, නිඳා කරනවා, මෙලොව සහ පරලොව දෙකම පිරිහෙනවා. ඒක ඔබටත් එහෙම තමයි. ඔබටත් එහෙමයි. ඔබටත් තියෙන තත්ත්වය. තත්ත්වයට ගැලපෙන ජීවත් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් පිරිහෙනවා. ගමන අඩාල වෙනවා. ඒක මතක තියාගන්න. බැනුම් ආන්න වෙනවා. කතන්දර හැදෙනවා. ගොඩක් දේවල්. දැන් උපක තාපසතුමාට එක දවසක අමතක වුණානේ එතුමන්. ඡාප දැක්කට පස්සේ ඒ නිසා මොකද සිදු වුනේ? ටික කාලයකට හරි තාපස ජීවිතේ ගී ජීවිතේ දෙකම නැති වුණා. ඉතින් අපිටත් එහෙම තමයි. අපි කවුද කියලා අවබෝධ කරගෙන වැඩ කළේ නැතොත්, සිහියෙන් වැඩ නොකළොත් ජීවිතේ වරදිනවා. ජීවිතේ වරද්ද ගන්න එපා.
ජීවිතේ වරද්ද ගන්න එපා. Taman කවුද කියලා දැනගෙන වැඩ කරන්න. හොඳ දරුවෝ හැටියට, හොඳ දූල හැටියට, හොඳ පුතාලා හැටියට, හොඳ බිරින්දෑවරු හැටියට, හොඳ ස්වාමි පුරුෂයා හැටියට, හොඳ අම්මලා හැටියට, හොඳ තාත්තලා හැටියට, සහෝදර සහෝදරයෝ හැටියට හැම විදියටම යාළුවෝ හැටියට තියෙන තත්ත්වයක්. ඒක රැකගෙන ඒකට ගැලපෙන්න ජීවත් වෙන්න. එතකොට සතුටින් මේ ගමන යන්න පුළුවන්. අනිත් එක තමයි මේ මොන හිතවත්කමක් වුණත් පවතින්නේ අපි එකිනෙකා කෙරෙහි ඉටු කරගන්න යුතුයකම් ප්‍රමාණය මත. ඒක ඉගෙන ගන්න ඉතින් දහම් පාසල් යන්න ඕන සිංහලෝවාද සූත්‍රය ඔය තියෙනවනේ. ඔය කියන්න වෙලාව නෙමෙයි. ඒ නිසා එකිනෙකා කෙරෙහි මොන හිතවත්කමක්වත් පවතින්නේ නැහැ. යුතුයකම් ඉටු කරගත්තේ නැතෝ. ඒක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව. එහෙමනම් යුතුයකම් ඉටු කරගෙන තමන් කවුද කියලා දැනගෙන තත්ත්වයට ගැලපෙන වැඩ කරගෙන මේ ගමන යන්න පිරෙන්නේ සතුටින් සැනසෙල්ලේ කාලය ගත කරන්න පුළුවන්. මේ ජීවිතේ දුෂ්කරයි, සසර ගමන දුෂ්කරයි. ඒ දුෂ්කර ගමන නිමා කරගන්න අද මේ අහපු කතා පුවතත් ඔබේ ජීවිතේට හේතුවක් බවට පත් වේවා කියන එකයි අවසාන වශයෙන් අපගේ ආශිර්වාදය. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි දේශනා නිමාවට පත් කරන්න සූදානම් වෙමු. ඊට පෙර ආදරණීය තාත්තා ගැනත් මොහොතකට සිහිපත් කරගෙන දේශනාව නිමා කරමු. සාදු නාදයක් පවත්වමු. දසමස කිය අම්මා මාදරුවේ ඉන්පසු මගේ දියුණට මුල පිරුවේ උදේ දවල් රැ හැම වරුවේ තාත්තමයි මගේ දිවි සරු කෙරුවේ කෙදරින් එළියට ගියත් තාත්තා මම ගැන නිතරම සිතුව තාත්තා අම්මත් මාවත් රැකපු තාත්තා නුගසෙවණකි මට මගේ තාත්තා මගේ පුතු කෑවාද අහපු තාත්තා කැමති දේම මට දුන්නු තාත්තා නුඹයි මගේ පාන කියපු තාත්තා සීන දැක්කේ මා ගැනයි තාත්තා තාත්තා නැත්නම් පිටද කාගේ තාත්තා නැත්නම් වෙන දෙයනගේ තාත්තා දුක් විඳිනවා නීති මාගේ තාත්තගේ දහදිය මුතෝගේ තාත්තා වගේ පියවරු ලොව හිඟේ තාත්තා ඇති තැන හැම අත ළඟ තාත්තා නැති උනිනම් එම රඟ අම්මත් මාවත් මරණ ළඟ ඇතියෝ විට ජීවිතයක සෝකේ අනියත බව පැවසූ මට ඒකේ වැටෙන්න එපා යනු මන මගමීකේ කිව්වේ ඔබයි මහරජු මගේ ලෝකේ මතක් වෙනවා කාලය ගත වෙච්චි අපි ගැන හිතලාම ගිය හද පිච්චි ඉඳ හිට දැන්නට විසර කොච්චි ඔබයි මගේ ආදර
ආප්පච්චි ඉඳ හිට බැන්නට වී සැර කොච්චි ඔබයි මගේ ආදර ආප්පච්චි තිබුරුපය මට දුන්නු තාත්තා තිබු ශක්තිය මට දුන්නු තාත්තා වයසට ගොස් දැන් මගේ තාත්තා බුදු වේවා මතු මගේ තාත්තා පරලොව ගොස් දැන් මගේ තාත්තා බුදු වේවා මතු මගේ තාත්තා බුදු වේවා මතු මගේ තාත්තා. එමනම් අද පූජනීය අවසරයි වේවැල් අනුරුද්ධ නායක හමුදුරන් වහන්සේගේ 87 වෙනි ධම්මදිනය නිමිති කරගෙන උන්වහන්සේට ආශිර්වාද පිණිස මේ පින්කම් මාලාව සංවිධානය කරගත්තා. ඉතින් අපේ නායක හමුදුරන් මතක් කළා මේ විහාරස්ථානයේ ආරම්භයේ මඤ්ඤොක කාලා අවුරුදු 1මාර මේ ස්ථානේ ගොඩ නැගුවේ කියලා. ඉතින් ඒ ඉතිහාසය මතක තියෙන ඇත්තෝ මෙතන ඇති. වැඩිහිටිය අම්මලා තාත්තලා කොහොමද මේ ගම තිබුණ ප්‍රදේශයේ තිබුණ නිසා දැන් තියෙන තත්ත්වය මං හිතන්නේ අපේ අස්සේජි පඬිත හාමුදුරන් වහන්සේගේ මහන්සිය තියෙනවා මේ සියලු ගොඩනැගින් තුළ. නායක හාමුදුර බොහොම ආදරෙන් මතක් කළා අස්සේජි තමයි මේ සියල්ල ගොඩනැගුවේ කියලා. බොහොම ආදරෙන් ආශිර්වාදාත්මකව මතක් කළා අස්සේජි හාමුදුරුවෝ ගැන. ඉතින් මං හිතනවා දායකකාරක ආදී කවුරු උදව් කරන්නේ නැති මේ සියලු කටයුතු මේ පින්කම් මාලාවට වගේම පන්සලේ දියුණුව උදෙසා ඉතින් විශේෂයෙන් අද නායක හාමුදුරන්ට ආශිර්වාද කරන අතරේ අපේ අස්සජ හාමුදුරන්ගේ උපන් දිනේ ඒ වගේම ධර්ම දේශනාවේ දායකත්වයේ සිරි කන්ස්ට්‍රක්ෂන් අධිපති කරුණාසිරි මැතිතුමා ඉතින් බොහොම කරුණාවෙන් මේ පින්කමේ දායකත්වයේ දරන මානකන්දර හාමුදුරුවෝ මේ සඳහා වැඩම කරවන්න. ඉතින් ඒ වගේම ආලෝක පූජාව සහ ශබ්ද වාහිනී යන්ත්‍ර දායකත්වයේ අද දින LW ධනපාල හා සුමිත් රණසිංහ ඒ පින්නතුන් එහෙමනම් කාලය බොහොම ඉක්ම ගොස් තිබෙන්නේ. හෙට උදෑසන 7ට පටිගත කිරීමක් තියෙනවා දෙරණ රූපවාහිනියේ. තෙවලා බුදුවදන මගේ වැඩසටහන පොය දවස් උදේ 8:00ට හැම පොය දවසම උදේ 8:00ට ඔබට නරඹන්න පුළුවන්. ඉතින් එන පොය දවසේ වැඩසටහන හෙට උදේ පටිගත කරනවා. ඒ නිසා ඉතින් මම ඉක්මනට යන්න ඕන විහාරස්ථානයට. ඒ සඳහා හෙට උදෑසන ඒ කටයුතු සිදු කරන්න. ඉතින් එහෙමනම් බණ ඇහුවා, පුද පූජා සිදු කළා, පින් කරගත්තා. රැස් කරගත් පින් සීල දෙවියන් අනුමෝදන් වේවා. අනුමෝදන් දෙවියන්ගේ දිවිසුරු වර්ධනය කරගන්නා ගමන් පූජනීය අවසරයි අපේ අනුරුද්ධ නායක හාමුදුරන් වහන්සේ. ඒ වගේම අවසරයි අස්සජි පඬිත හාමුදුරන් වහන්සේ යෙහෙන් ආරක්ෂා කර දෙත්වා. පොඩි හාමුදුරුව හැමදෙනාමත් ඒ වගේම කරුණාසිරි මහත්මයා ඇතුළු පවුලේ ගුණබර සිළු දෙනාමත් ඔබ හැමදෙනාමත් යෙහෙන් ආරක්ෂා කර දෙත්වා. දෙවියෝ තුන් නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදු කියනවා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලු පින් විහාර ගණයේ අපවත් වේවදාල් සියලු හාමුදුරන් වහන්සේලාටත් ඒ වගේම කරුණාසිරි මහත්මයා නමින් පවුල පින්නතුන් නමින් මියගිය සියලු ඥාතීන්ට ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඔවුන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, වාසනාවන්ත වේවා. හැම දිනාටම තුන් නිවන් පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියනවා. ඒ වගේම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් රැකවරණයෙන් දලදා හාමුදුරුවන්ගේ ජයශ්‍රී මහ බෝධි හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදයෙන් කරගත් පින්වල බලයෙන් ශක්තියෙන් විහාරාධිපති අවසරයි වේවැල්වල අනුරුද්ධ නායක හාමුදුරන් වහන්සේට නිරෝගී සුව දිගාසිරි වේවා. ඒ වගේම අපේ පූජනීය විහාරාධිකාරී අවසරයි මැදගම අස්සජි පඬිත හාමුදුරන් වහන්සේට නිරෝගී සුව දිගාසිරි වේවා. ඒ වගේම අද මේ පින්කමේ දායකත්වයේ දන සිරි කන්ස්ට්‍රක්ෂන් අධිපති කරුණාසිරි මහත්මයා ඇතුළු පවුලේ ගුණබර සියලු දෙනාටමත් නිරෝගී සුව දිගාසිරි වේවා. දියුණුවක්ම වේවා, යහපතක්ම වේවා. මේ සඳහා උදව් කළ හැමෝටම
පැමිණි පුංචි දූපතුන් ඇතුළු ඔබ සියලු දෙනාට ගම් වාසී ප්‍රදේශ වාසී හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරාෝග්‍ය ආදී සැප ලැබේවා සියලු අපලවදුරු දුරු වේවා කරන කියන සියලු යහපත් කටයුතු සාර්ථක වේවා හිතන පතන යහපත් සිතුම් පැතුම් මිටු වේවා දරුවන්ගේ අධ්‍යාපන ආදී කටයුතු දිනෙන් දින සාර්ථක වේවා මේ නව වසර සතුටින් සැනසෙල්ලෙන් කරදර බාධක දුක් චිත්ත පීඩා වලින් තොරව ආදරෙන් සෙනෙහසෙන් ජීවත් වෙන්න කටයුතු කරන්න ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා හැම දිනාගේම හදවත්තු ලැබිලෙන සියලු දුක් ඉන්දර නිවේවා අවසාන වශයෙන් දෙවියන්ටත් මේ පින් අත් වේවා සම්බුදු සසුනත් රට රැක දේවා මියගිය අයටත් මේ පින් වේවා අජරාමර නිවනින් සැනසේවා අජරාමර නිවනින් සැනසේවා ආකාසට්ටා චුම්බට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්බට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්බට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ වගේම ඔබට පුළුවන් මම කලින් මතක් කළා සෑම පොහෝ දිනකම උදෑසන 8:30ට දෙරණ රූපවාහිනියෙන් මගේ තෙවලා බුදුවදන් වැඩසටහන නරඹන්න. ඒ වගේම සෑම දිනකම උදෑසන 6ට සිරස FM ඔස්සේ බෝධි පූජාවක් හැමදාම ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. හැමදාම රෑ 9:30ට දෙරණ FM ඔස්සේ අම්මා තාත්තා ගැන කවි මගේ කවිත් තව හාමුදුරන් කවිත් ශ්‍රවණය කරන්න පුළුවන්. හැමදාම රෑ 9:30ට හැමදාම උදේ 6ට සිරස FM ඔස්සේ බෝධි පූජාව පොයේ දවසේ උදේ 8:30ට තෙරණ රූපවාහිනී තෙවලා බුදුවදන් වැඩසටහන. ඉතින් ඒවත් නරඹන්න අහන්න කියලා මතක් කරමින් අදට මේ කටයුතු නිමා කරනවා. හැම දිනම ඕම වන්දනා කරන්න. සාදු සාදු සාදු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පatti එමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. රත්නත්‍රේ පිහිටයි. සාදු. ගෞරවනීය මහාන කඳුරේ පඤ්ඤාසාර ගෞරවනීය